අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ 4 වෙනි එකේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් සඳහා සීලුම දෙනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ධාතු නානත්තම් භික්කවේ පටිච්ච උප්පජ්ජති සංඥානානත්තං සංඥානානත්තම් පටිච්ච උප්පජ්ජති සංකප්පනානත්තං සංකප්පනානත්තම් පටිච්ච උප්පජ්ජති ඡන්ද නානත්තං ඡන්ද නානත්තම් පටිච්ච උප්පජ්ජති පරිලාහ නානත්තං පරිලාහ නානත්තං පටිච්ච උප්පජ්ජති පරියේසනා නානත්තං තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි උද්දෘත වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ ධාතු සංයුත්තේ සඳහන් වෙලා තියෙන පරියේෂණ නානත්ත සූත්‍රය කියලා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් නම් කරන ඉච්ඡ සූත්‍රයක මුල් වාක්‍ය කීපයක්. ඉතින් මේක නම් කරලා තියුණා පරියේෂණ නානත්ත සූත්තං කියලා. ඒ පටන් අරගන්නේ ධාතු නානත්වේ. ඒ ධාතු නානත්ත භාවය පුදුම විචිත්‍ර දෙයක්. ඒ නිසා ඒකෙන් පටන් අරගත්තට පස්සේ කොහෙන් කෙලවර විදිහ කියන්න බැරි තරම් එතන විචිත්‍රත්වයක් තියෙනවා. අපිට පේන්නේ නම් අපි ඔක්කොම එකම ලෝකෙක එකම පඨවි ධාතුවක ජීවත් වෙනවා වගේ. එහෙම නැත්නම් අපි එකම රටක එකම ගෙදරක ඉන්නා වගේ තමයි මේ බැලු බැලමට පේන්නේ. අපි ඒවා පුළුවන් තරම් ඒ ජීවත් වෙන පරිසරය අනුව අපේ සංස්කෘතිය අපේ භාෂාවල් අපේ රුචි අරුචිකම් හදාගෙන තියෙනවා. ඒ අනුව අපි දේවල් කෙරෙහි අපි විවිධ සම්බන්ධකම් පවත්වනකොට අපි ළඟ තියෙනවා මේ ධාතුන් ඔක්කොටම එක විදිහට තමයි පේන්නේ කියන අදහසින් තමයි ඒවට නිර්වචන දෙන්නේ. ඒවට නම් දෙන්නේ. ඒවට අර්ථකථන දෙන්නේ. ඒවට මේ අනන්‍යතාවයක් දෙන්නේ. ඔත්තන තමයි වැඩි පටන් ගන්න තැන. ඉතින් එහෙම නැතුවත් කරන්න බෑ. ඉතින් ඒ වගේ දෙන නිර්වචනයේ අනන්‍යතාවය මේ අසවල් දේ කියලා ඒකේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් මේ දීගත්තර දුන්නට ඒව අතර පුදුමාකාර නානත්වයක් තියෙනවා. ඉතින් මේ නානත්වය ඒ වස්තුන් කෙරේ බැඳිලා ගත කරන කෙනාට තේරෙන්නේ නැහැ. නමුත් මේ වස්තු දිහා බලනකොට මිනිස්සු මේ එක වස්තුවක් අල්ලන නටන නැටිල්ල දිහා බලනකොට ඒ වගේ තියෙන මේ ධාතු නානත්වය ගැන සරුවචන් ආංශයට විශේෂෝචර වෙනවා. ඊට පස්සේ සරුවචන් ආංශේ ඇස්සැත්තෝ දකිත්වා කන් ඇත්තෝ අසත්වා කියලා ධාතු නානත්තම් බික්කවේ පරිචුප්පජ්ජති සංඥා නානත්තම්. එකම දෙයක් දිහා බලලා සමූහයක් ගත්තොත් සමූහය දකින්නේ ධාතු නානත්වයකින් විවිධ භාවයෙන් ඊට පස්සේ ගන්න සංඥාවක් වෙනස්. ඒ නානා ධාතු නානා භාව විනා භාව කියලා ඔකේ දෙකක් තියෙනවා. නානා භාවය කියලා කියන්නේ ඒක වෙනස් දෙයක් පාඩපත් වෙනවා. විනා භාවය කියලා කියන්නේ අභාවයට යනවා. ඉතින් මේ බලන කෙනා සර්වචනාසේ කියන්නේ කියනකොට අහන කෙනා කියලා හිතන්නකෝ. අහන කෙනා බලන්නේ මේ නානත්වයක හිතගෙන නෙවෙයි මේ නානා භාව විනා භාව කියන එක ශික්ෂාවක ඵලයක් භාවනාක ප්‍රතිඵලයක්. අපි බලන්නේ නානත්වයක තියලා නෙවෙයි. ඉතින් ඒ අනුව තමයි එක එක විෂයන් එක එක විෂය ධාරාවන් නාලිකා හැදෙන්නේ. ඉතින් එතන තියෙන නානත්වයට කිය ගමන් අර ඒ ධාරාවල් සේරම හාස්‍යයට ලක් වෙනවා. ඔක්කොම ප්‍රපංච බවටපත් වෙනවා. ඒ ප්‍රපංච බවටපත් වෙනකොට පත් වෙනවට ධාතුනා මොකක්වත්ම කියන්නේ. ධාතු වලට මොන නම තිබ්බත් එව්වා කවදාකවත් අපිත් එක තරහ වෙන්නේ නැහැ. ඒ ධාතු අල්ලගෙන කතන්දර ගොතනයි ඉන්නවනේ. ඒව අල්ලගෙන
නානාවිකයේ ප්‍රපංච කරන වාග් බහුල්‍යයටපත් වෙන කතන්දර ගොතනවා කියලා තමයි මේකට කියන්නේ. වැල්බටාරම්. අන්න ඒ කට්ටියට පුදුමාකාර ප්‍රශ්න මතුවෙනවා. ඒ ප්‍රශ්න වලින් ලෝකෙ පිරීලා IT ටෙක්නොලොජි එක වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. අපි හිතුවේ මේ IT ටෙක්නොලොජි එක වැඩි වෙනකොට නැත්නම් ইনফরমේෂන් ටෙක්නොලොජි එක වැඩි වෙනකොට ප්‍රශ්න අඩු වෙලා මිනිස්සුන්ට පහසුවක් වෙයි කියලා. හිතා ගන්න බැරි තරම් ඔළුව අවුල් වෙලා ගියා. කොණ්ඩේ අවුල් වෙලා නෙවෙයි ඔළුව අවුල් වෙලා තියෙනවා. ඉතින් ඒක මේ සරුවචනාංශ මේක දැක්කේ ඔය IT ටෙක්නොලොජි එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයේ ඉඳ ඉස්සල්ලාමයි මේ මිනිස්සයෝ මේ ධාතු නානත්වයක් තියෙනවා කියලා. ඉතින් මේ ධාතු නානත්වයේ මූලික ධර්ම પરම්පරාව තමයි ධාතු නානත්වයක් යම් තාක් තපවතීද ඒ පවතින තාක්කල් ධාතු නානත්වයේ පදනම් කරගෙන නැත්නම් මේ පටිච්ච උප්පජ්ජති කියන වචන දෙකට සිංහලෙන් තියෙන නිසා හටගනී කියන වචනේ. ධාතු නානත්වයේ නිසා සංඥා නානත්වයේ හටගනී. මේ කියන්නේ නිසා හට ගැනීම කියලා. පටිච්ච උප්පජ්ජති. මේක අතරම ඥානසී හාමුදුරෝ තමයි මම හිතන්නේ භාවිතාවට ගත්තේ. ඊට පස්සේ මේ සංඥානානත්වයේ නිසා හට ගන්නවා සංකප්පනානත්වය. අපි අතර විවිධ සංකල්ප හට ගන්නවා. එහෙම නැත්නම් මේ රියැලිටි එකකින් එහෙම නැත්නම් යථාර්ථයකින් දැන් සංකල්පයක් හටගෙන ඉවරයි. අපි ගත්තොත් රූපේ කියන එක තියෙන දෙයක්, ඒක කොන්ක්‍රීට් දෙයක්, ඒක එතන තියෙනවයි කියලා අල්ලලා බලන්න පුළුවන් ත්‍රිමාන රූපයක් එතන තියෙනවා. නමුත් ඒක දිහා සංඥා වෙනස්ව බලලා, විවිධත්වයෙන් බලලා, දෘෂ්ටි කෝණ විවිධයෙන් බලලා ඊට පස්සේ ඒකට සංඥා වෙනස් වෙනවා. ඊට පස්සේ සංකප්ප වෙනස් වීමක් ඇති වෙනවා. සංකප්ප ඥානත්ත. සංකප්ප ඥානත්ත පරිච්ඡුප්පජ්ජති ඡන්ද ඥානත්ත. ඒකට අර කැලල මට ඕනේ, මේ කැලල මට එපා, මට මුල්වරිය ඕනේ, මට දෙවෙනි අවරියෙන් එපා කියලා ඔන්න පටන් අර ගන්නවා. මේකේ අර හොඳ කැලල ගන්න. ලයන් ෂෙයාර් එකට. එහෙම නැත්නම් මේ බෙටර් හාෆ් කියලා කියන්නේ. හොඳ පළුව ඉල්ලන්න. ඉතින් ඡන්ද ඥානත්තේ හට ගන්නවා. ඡන්ද ඥාන පරිච්ඡුප්පජ්ජති පරිලාහ ඥානත්තේ. දාහ පරිලාහ දැවිලි තැවිලි හට ගන්නවා. ඒ තියෙන දේ තියෙන විදියට ගන්න නැතුව මට අර කෑල්ල ඕනේ, මට මුල් කෑල්ල ඕනේ, මට අනික් කඩේට කලින් ඕනේ, මට අන්තිමට ඕනේ ආදි වශයෙන් මේක ඇති කර ගන්නා මේ ඡන්ද වලට කාම ඡන්ද කියලා කියනවා. ඒ ඡන්ද තමයි හැම දෙයකම මුල් වෙන්නේ ඡන්ද මූලක සබ්බේ ධම්මා කියලා කියනවා. ඒක මූලක සූත්‍රේ, කිම් මූලක සූත්‍රේ. ඉතින් යනුව මේ ඡන්දය විවිධ වෙනවා. ඒ විවිධ වෙන්නේ ධාතු විවිධ වීම හරහා සංඥා විවිධ වෙනවා. සංඥා විවිධ වෙන නිසා සංකප්ප විවිධ වෙනවා. සංකල්ප විවිධ නිසා ඡන්ද මනාප විවිධ වෙනවා. මේ මනාප විවිධ වෙන නිසා පරිලහ දැවිලි තැවිලි හට ගන්නවා. මේ පරිලහ දැවිලි තැවිලි නිසා පරිේෂණ පටන් ගන්නවා. ඉතින් ලෝකේ පුදුමාකාර පරිේෂණ ලෝකයක් තියෙනවා. ඒ හැම පරිේෂණයක්ම අරගෙන බැලුවොත් මෙන්න මේක ලබන්න ඕනේ කියලා හිතලා ඉවරලා පරිේෂණය කරනවා. ඉතින් ඒක හම්බ වෙනවම තමයි. ඒ කිසිම පරිේෂණයක් ඒ විද්‍යානුකූල නැහැ. කරන හැම පරිේෂණයක්ම මේ ප්‍රතිඵලය අරන් දෙන්න කියලා තමයි ප්‍රොජෙක්ට් එක දෙන්නේ. වෙන පරිේෂණ කරලා වැඩක් නැහැ. ඒ කවදාකවත් කවුරක්වත් සල්ලි දෙන්නේ කවුරක්වත් සල්ලි දෙන්නේ නැහැ. ඒ කම්පැනි වලින් ඒගොල්ලන්ට ඕන දේ කිව්වේ නැත්තම්. ඒක නිසා අපි ග්‍රාන්ට් එක ගන්නකොටම ප්‍රොජෙක්ට් එක ලියනකොටම දන්නවා මේක තමයි ලියන්න ඕනේ කියලා. ඉතින් ඒ බ්‍රේන් වොෂ් එකත් එක්ක තමයි ග්‍රාන්ට් එක අතට. ඊට පස්සේ ඒ ටික ලියලා දුන්නාට පස්සේ අපේ සාක්කෝ පිරෙනවා. ඉතින් පොත් පිරෙනවා පුස්තකාලවල, ඔලු පිරෙනවා පන්ති කාමරවල. ඉතින් নানা ආකාර දේවල් කරනවා. ඉතින් අනික් කට්ටිය කියන බෑන්ඩ්ක අපි කියලාද අපිට කලින්නේ මේගොල්ලෝ කියලා තියෙන මෙහෙම පරිශන කළා මෙහෙම කරලා කියලා. ඉතින් ඒතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය පරිශනෙට මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේ ළඟදී නිස්සන්වනේ අපේ සාකච්ඡාට භාජනය වුණා මේ හිත පිට යනවා කියලා එකක් තියෙනවා අපේ මයින්ඩ් වොන්ඩරින් කියලා. ඉතින් මේක තමයි මේ සංඥානානත්වේ නිසා ඇති වෙන සංකප්පනානත්වේ. ඒ සංකප්පනානත්වේ නිසා අපිට ඡන්දනානත්වයක් ඇති වෙනවා. ඉතින් මේක තමයි මේ ක්‍රියේටිව් තින්කින් කියලා කියන්නේ. මේක තමයි මේ නව නිර්මාණ ශිල්පේ. එහෙම නැත්නම් නිෂ්පාදන භාවයේ. එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා එකක් තියෙනවා. දැන් ලෝකේ පුදුමාකාර විදිහට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙන හැමදේම
මේ මිනිස්සයා කරගත්ත වැඩ කරන්න යන්ත්‍රෝපකරණ හදලා තියෙනවා. ගෑණියක් ඕනේ රබර් වලින් හදලා දෙන්න පුළුවන්. ඕනේ ලිංගික පැත්තක්. එහෙම නැත්නම් ඕනේ උපකරණයක්. ඕනේ ආයුධයක්. ප්ලාස්ටික් වලින් නැත්නම් රබර් වලින් නැත්නම් ලී වලින් ඉතින් හදලා දෙනවා. ඉතින් හදලා දුන්නාට පස්සේ මොන තාලෙන්වත් හොයන්න බෑ මේක ගෑනිද පිරිමිද කියලා. මේක ඇත්ත එකද නැත්ද කියලා මොන තාලෙන්වත් හොයන්න බෑ. ඉතින් අන්නේ විදිහේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට තමයි මේ පරිශ්‍රණය උමෙලා තියෙන්නේ. ඉතින් මේ සේරම ව්‍යාධියක් මේ සේරම ලෙඩක් මේක ඔක්කොටම හැදිලා තියෙන නිසා ඔක්කොටම හොරි තියෙනවා නම් සොරි කියන දෙයක් නැහැ නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔක්කොටම පිස්සුව තියෙනවා. ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් සරුවචනාංශ මීට අවුරුදු 2500 ගානකට ඉස්සල්ලා බුද්ධත්වයේදී නැත්තම් සම්බුද්ධත්ව මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මෙතන අවුරුදු 6000කට විතර කලින් නෑ පරිනිර්වාණය ලැබෙද්දී 2500යි සම්බුද්ධත්වයට ලැබෙද්දී 2600කට වැඩිය කලින් උන්වහන්සේ මේ දැක්කා මිනිස්සු තුළ මේ නානත්වයක් තියෙනවා කියලා. හැබැයි ඒ නානත්වය දැකින් නැති වෙන්නයි මේ ඉන්ටෙලිජන්ස් කියන එක තියෙන්නේ. දැනුම අපි කියන මේ ලෞකික ඥාන තියෙන නානත්වය නොදැකි නැත්නම් අනිච්ච භාවය නොදැක මේ ඔක්කොම දකින්න එකයි කියලා හිතන නිසා. ඒක නිසා කියනවා මේ පේන දේ තියෙනවා තියෙන දේ පේනවායි කියලා. අන්නේ සංකල්පය උඩ තමයි භෞතික විද්‍යාව දුවන්නේ. හැබැයි තියෙන දේ නෙවෙයි පේන්නේ. පේන්නේ වෙන එකක්. එයාට බලන්න ඕනේ දේ. ඒක මේ සර්වචන්නාංශේ ද්විතානුපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ ආර්යයන් වහන්සේලාට පේන සත්‍යය පෘථජ්ජනයට කොහොමඩක්වත් පේන්නේ නැහැ. ඒගොල්ලෝ කියන අපිට පේන්න එපා. ඔය කහ පාට තියෙන, ඔක රතු වර්ණ තියෙන, නැත්නම් රවුම් වල තියෙන, නැත්නම් ඔක හතරස්ස තියෙනවනේ. ඔය කියන දේවල් අපිට පේන්නේ නැහැ. නිකන් බොරු මේවා මනෝවිකාර භ්‍රාන්තියක් කියලා. ඒතර දැන් පෘථජ්ජනිය හදාන තියෙනවනේ මේ මොනවාද? ලෝකයේ මේ මහා පුදුම හතක් තියෙනවා. කොහොම හරි ගිහිල්ලා බලන්න ඕනේ. මේ දේවල් බලන්න ඕනේ කියලා එව්ව එක එක තඹේ වටිනාකමක් ආර්යයන් වහන්සේලාට නැහැ. මේ තියෙනවමයි බැලිය යුතුමයි අතනෑර බැලිය යුතු දේවල් කියලා පෙන්වන්න තියෙනවානේ. ඔය එකකවත් ගන්න දෙයක් නැහැ. මේවා නිකන් 13 විතරයි තියෙන්නේ. අන්නේ තරම්ම ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙනවා. ඉතින් අපිට අපි පටන් ගන්නකොට අම්මලා තාත්තලා අපිට උගන්වලා තියෙනවානේ මේ අකුර S අකුර මේ අකුර A අකුර මේක ආයන්න මේක අහක් යන්න. ඉතින් මේ උම අල්ලගන්නේ දැන් අපි පටන් අරගත්තේ කතාව. ඉතින් මේ භාවනා කරගෙන යනකොට ඒ පටන් ගත්ත අකුරු ඒ පටන් ගත්ත අක්ෂර කියලා කියන්නේ මේ ක්ෂාරය කියන එක තමයි. දැනුමේ ක්ෂාරය. වර්ණ කියලා කියන්නේ. සංස්කෘත භාෂාවෙන් කියන්නේ වර්ණ කියලා. ඒ කියන්නේ ඒවා වෙනස් වෙන්නේ එහෙම තමයි. ඒ නිසා ශිෂ්ටාචාරයේ උපත කියන්නේ අකුරු උපත කියලා තමයි BBC එකේ බාර ගන්න. කොතනකරි අකුරු ගන්න ලියන්න පටන් ගත්තා එතනින් ශිෂ්ටාචාරය පටන් ගන්න තියෙනවා. ඉතින් කුවිලියන් මොකද්ද ඒ අකුරු જાතියක් අකුරු 6000කට ඉස්සෙල්ලා ඒ මිසරේ තිබිලා හම්බ වෙලා එතනින් තමයි ශිෂ්ටාචාරය පටන් ගන්න තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ට පිස්සු ඇදිලා මේ බිත්ති කැත කරන්න පටන් ගත්ත දවසේ තමයි ශිෂ්ටාචාරය පටන් ගන්නේ. ඉතින් එහෙමනම් දැන් ඉතින් වැඩිම ශිෂ්ටාචාරයක් තියෙනවා ඡන්දේ කාලෙට. හැම කෙනාම hina වෙලා කට කනේ තියෙන hina වෙලා බිත්තිය ගහනවා ෆොටෝ. දැන් ඉතින් මේ ළඟදී ඔය පෝස්ටර් ගහලා තහනම් කරලාද මොකක්ද එකක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ බිත්ති කැත කිරීම තමයි ශිෂ්ටාචාරය පටන් ගන්නම කියලා තියෙන්නේ. සරුවචනාංශගේ මේ ධර්මයට එහෙම අකුරු ලියමනක් අවශ්‍ය නැහැ. ඒක ශ්‍රාවක දේශක සම්බන්ධතාවයේ තියෙන. ඒකටත් අකුරු තිබිලා තියෙනවා. නමුත් ඒක එච්චරම යැපිලා නැහැ. ඉතින් ඕක ලංකාවේ තමයි ඉස්සලාම ලේඛනාරූඪ කරේ මහ විශාල වෙනසක් ශාසනීය වශයෙන් පෙන්ලා තියෙනවා. එතෙන් තමයි මේක ස්ථාවරුනේ කියලා. හැබැයි විනාශය පටන් ගත්තෙත් එතනින් තමයි. ඒතෙන්ට එනකොට තිබුණු එව්වා දැන් මේ බුද්ධ ජයන්ති පොතක් කරන් බැලුවොත් පාද සටහන් විශාල ප්‍රදේශයක් තියෙනවා. කොයි එකද හරියක දන්නේ නැහැ. බුරුම පොතේ මේ විදිහට තියෙනවා, සිංහල පොතේ මේ විදිහට තියෙනවා, තල්ලකුරු පොතේ මේකේ තියෙනවා, අර පන්තලේ පොතේ මේකේ තියෙනවා කියලා කිසිම එකක් වෙනස් කරන්නේ නැහැ. වෙනස් කරන්න බෑ. ඒ මොකද ඔය තල්ලකුරු මේ මාත් බැලුවා මයි ළඟ තාම තියෙනවා මේ පන්හිඳක්. මේ අලුත් ජාතික පන්හිඳ. ඒ තල්කොලේ ලියනකොට වයන්න ලියනකොට රේණුවක් ගැලවුණොත් ඡයන්න වෙනවා ඒක. හයන්න ලියන්න ගියාම රේණුව ගැලවිලා ගියොත් බයන්න වෙනවා. ඉතින් ඊට පස්සේ ඡයන්නයි බයන්නයි
හයන්නයි වයන්නයි ඔක්කොම සමාන වෙලා යනවා. දෙකම ගන්න වෙනවා. මොකද මේ ලියනකොට වැරදිලා රේණුව ගැලවිලා වයන්න ඡයන්න වුණාද? එහෙම නැත්නම් මේ හයන්න භයන්න වුණාද කියලා හයානකයි කියලා කියනවා භයානකයි කියන එකට. தත්ත්වය හයානකයි. මුදු දන්නේ මේක භයානකද මොකද දන්නේ ආකුර මේ ඉරි කැල තියනවද නැද්ද කියලා හොයන්න බෑ. ඉතින් ඔතනින් තමයි ඒක පටන් අරගත්තේ. ඉතින් ඒකට නිකන් මෑත කාලේ ඉතිහාසෙ වෙච්ච කතාවක් ලියලා තියෙනවා මහසිසාරද ස්වාමීන් වහන්සේගේ විපස්සනා ශූනීචං කියන විපස්සනා ණය ප්‍රකරණය කියලා මම ඒක සිංහලට දැම්මා. ඒ පොත ලියමනෙන් මහසිසාරදෝ ස්වාමීන් වහන්සේ බුරුමේ විශේෂ කැපිපේන ප්‍රඥෙක් බවට පත් වුණා. මේ බුරුම භාවනා ක්‍රමයකට හදලා දීලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ගුරුනාංශය තමයි වේලවුන් ෂාඩෝ කියලා කියන්නේ. වේලුවණ කියන තමයි වේලුවන් ෂාඩෝ කියලා තමයි කියන්නේ. ඒ ශාංශේ පැත්තකටලා භාවනා කරපගෙන කිසිම ප්‍රසිද්ධියක් තිබිලා නැහැ. හැබැයි භාවනා කරන පුංචි සමාජයක දැනගෙන ඉඳලා තියෙනවා මෙයා ළඟ තමයි ධර්මයේ තියෙන්නේ කියලා. ඉතින් ඒ ශාංශේ එළියට එන්නෙත් නැතුළු වැඩි කතා බහ කරන්නේ නැත්නම් පැත්තකටලා ඉන්නකොට මණ්ඩලේ නුවර තිබිච්ච සීමා සම්මුතියකට මේ ශාංශේ වඩම්මගෙන තියෙන බොහෝම අමාරුවෙන් මේ විනය කර්මය උත්තම තාලෙන් කරන්න. ඉතින් මේ ශාංශේ සම්බන්ධ වෙලා තියෙන උරුණාට පස්සේ එතන සුන්දරා කියලා ශාංශනක් ඉඳලා තියෙනවා ලේකම් වෙලා ඉඳලා ඒ නිකාය ස්විජිනිකාය ඉතින් ආර්දනා කරලා තියෙනවා ශාංශයෙන් අපි වටිනා වැඩක් කරා සීමා බන්ධනයක් කරා අපි ශාංශික බණ ටිකක් අහන්න කැමති කියලා. ඒ ශාංශ විනාඩි 50ක විතර බණක් කිව්වලු. ඒ බණේදී සාමාන්‍ය භාවනාවක් දන්නේ නැති කෙනා ඉඳලා අනාගාමි වෙනකන් විස්තර ටික කියලා තියෙනවා. ඔක්කොම කට අරගෙන අහගෙන ඉඳලා තිනවා කිසි කෙනෙක් ගාව වාර්තා වුණේ නැහැ. මේ වෙලා තියෙන ඉතින් 1930 ගණන් වලනේ. ඉතින් ඊට පස්සේ වින්දර මේ සුන්දරා කියන ඒ ස්වාමීන් වහන්සේට ලේකම් හාමුදුරන් හිතනවලු අපේ නිකාය ඔක්කොම දැන් මේ සීමා සම්මතියත් වාර්තාගත වෙනවා. ඒක නැතිනම් දන්නවනේ වෙලාව කලාව ආපු එකට මේ බණ උනේ නැහැ. ඊට පස්සේ ආලා තිනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේක අපි හිතාගත්තේ නැහැ. අපි ආරාධනා කර බවත් හැබැයි උතුම් බවත් හැබැයි කියන දෙයක් ඇත්ත බවත් හැබැයි මේ වාර්තා වීම නැති විදිහට අපි කන ගන්නවා. මම මේ කිරි සටහනක් ගහලා මම ඔබ වහන්සේට එවන්නම්. එතකොට අනේ අනුකම්පා කරලා මං හදලා දෙන සටහන හරිද වැරදිද කියලා අනුමත කරලා එවන්න. ඊට පස්සේ අර සංස්කාර සුන්දරා ওই වැඩේ කරන්න එපා. දැන් ඔක ලියපු ගමන් ඕක ස්ථාවර වෙනවා. ඕක ස්ථාවර වුණාට පස්සේ මිනිස්සු කියාවි මේ පිම්බීම හැකිලිම ක්‍රමයක් අලුතෙන් පටන් අරන් තියෙනවා. ඕක බුදුහාමුදුරුවෝ කියප එකක්ද? ඔව්ව නිකන් බොරු කතා කියලා නිකම් මටත් බැනලා පව් කරගන්න. මිනිස්සු බාර ගන්නස කොහොමද බාර ගන්න නැති විනේ බැනුම් අහනවා. ඕක ලියන්න එපා. ඔය ඕන කෙනෙක් හිටියොත් මං හිටියොත් උත්තර දෙන්න දන්නවා. මං මැරිලා පොතේ ඉතුරුනොත් පොත මැරිලානේ. පොතට උත්තර දෙන්න බෑ. ඔක ලියන්න එපා. ඉතින් ඒ සුන්දරා කියන ස්වාමීන් වහන්සේ නොලිය අතෑරියා. ඒ සටහන තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ බණ ලියනවට කැමතිුනේ නැහැ කියලා. ඒ සභාවේ පුංචි හාමුදුර කෙනෙක් විදිහට ඉඳලා තියෙනවා මම හිතන්නේ මහසිසාරද ස්වාමීන් වහන්සේ. පස්සේ මහසිසාරද ස්වාමීන් වහන්සේ තමන්ගේ අධ්‍යාපන කටයුතු ඉවරලා වේලුවන් ශාඩ ගාවට ගිහිල්ලා බණ භාවනා කරලා ඒ ස්වාමීන් වහන්සේ මේක පිටු 1000ක පොතක් විදිහට ලිව්වා. කියන්නේ වේලුම් දෙකකින් යුක්තව. ඉතින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ මම භාවනා වුණාට පස්සේ කිව්වා ධම්මජීව කරන්න තියෙන සේවයක් තමයි ඒ පොත මේ සිංහලට දාපන්. එතකොට රේරුකාණ ස්වාමීන් ඒකේ සංක්ෂිප්ත මුද්‍රණයකුත් සංක්ෂිප්ත පොතේ පරිවර්තනයකුත් මේක අනිතක කළ යුත්තක් බවට ලියලා තිබුණා. කරගන්න බැරි වුණා උන්වහන්සේට. ඉතින් මම ලිව්වා හැබැයි වේලුවන සායඩෝ හිටියනම් මට ටොක්ක්ක් අයින්. මහසී සායඩෝට ටොක්ක්ක් අයින්. මේ එපා කියපු වැඩේ කෙරුවයි කියලා. ඒ මොකද ඒක කෙරුවට පස්සේ ඒක අල්ලගෙන මිනිස්සු පොත අල්ලගෙන මිනිස්සු මේ හොඳ පැත්තකුත් වෙනවා තමයි. බැනුම් අහන චෝදනා කරනවා. මේ මෙව්වත් තිබුණ නැති දේවල් අරහිමේ කියලා tie වේලුවන් ෂැඩෝ කියලා දෙනවා. මම හිටියානම් මම ඕන කෙනෙකුට උත්තර දෙනවා. මම නැතුණාට පස්සේ පොත අල්ලගෙන මේ මිනිස්සු දඟලනකොට වැඩක් වෙන්නේ නැහැ. මේ එක පොතෙන් ධාතු නානත්වයක් වෙනවා. එක එකන එක එක අදහස් ගන්නවා. මේ පටන් ගන්නකොට මේක හොඳ දෙයක් කියලා බලන කෙනෙක් ඉන්නවා. බලනකොට මේක වැරදි හොයන කෙනෙක් ඉන්නවා. බලලා හොඳ වෙන කෙනෙකුත් ඉන්නවා. වැරදි හොයන්න පටන් ගිල්ලුවල වැරදි වැඩියෙන් දැකලා හිත නරක කරගන්න කට්ටියකුත් ඉන්නවා. මෙන්න මේ ධාතු නානත්වය කාටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒ නිසා
අපිට තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා නම් මේ එකම පොතක් බලලා ඇයි මෙච්චර වාද? එකම චිත්‍රපටියක් බලලා ඇයි මෙච්චර වාද? එකම තැනක් බලලා මිනිස්සු ඇයි විවිධ දේශාටන ලියන්නේ? ඔක්කොටම පේන්න එපා එකක්. ඉතින් එකක් පේනවා කියන අදහසෙන් තමයි සාහිත්‍යය තියෙන්නේ. නමුත් බැලුවොත් එක්කනාම දෙසර බැලුවොත් දෙකක්. දෙන්නේ බැලුවොත් දෙකක්. ඉතින් මේකට ශාසනයේ නම තමයි ධාතු නානත්වය. ඉතින් ඒ ධාතු නානත්වය කෙලවරක් කරන්න බෑ කෙස් පැලෙන තර්කයක්. දිගින් දිගට යනවා. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් භවනා ලෝකේ ගණන් කරන්නේ හිත පිට යෑම කියලා. මේ එකක හිත පවත්වන්න බෑ. හිත තව එකට යනවා. ඒ ගියාට පස්සේ ඒකෙන් අපිට ඇති වෙන බලපෑම එක එකනට එක එක විදියයි. ඉතින් ඒක නිසා මේ ධාතු නානත්වය නැස්චාර්ත පැත්තෙන් නරක පැත්තෙන් විස බීජයක් පැත්තෙන් අනිවාර්යයෙන්ම දත යුතුයි. එහෙම නැත්නම් අපි හිතාවි මේක කවදාකවත් නිවන් දකින්න බෑ. මේ ධාතු නානත්වයේ තියෙන මට විතරයි කියලා. එහෙම නැත්නම් කියාවි මේ බුදුරජාණන් වහන්සේ මේ නිවනක් ප්‍රතිපදාවක් දේශනා තියෙන ධාතු නානත්වය ගැන නොදැනීමෙන්. ඒ නිසා මේක හරියන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් විවිධ විදිහ මත වෙන්න ඉඩ තියෙනවා. නමුත් හරුවචාන්සේ ධාතු නානත්වය දන්නවා. මේක ධාතු නානත්වය කියන එක අපේ මොලේ තියෙන කඩප්පුලි ගතියක්, නොකෑමනා ගතියක්, දහපතුරා ගතියක්, පට්ටපඳුරු ගතියක්, වෛශ්‍යාවක්. ඉතින් මේක තමයි මේ පහුගිය අවුරුදු 200 පුදුමාකාර විදිහට දියුණු කරේ. ඉතින් ඒ නිසා සමහර අධ්‍යාපනඥයෝ කියනවා මේ තියෙන විෂය නිර්දේශයේ යට මේ මානවයා නොමගැරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. මේ විෂය නිර්දේශයේ මනුස්සයා පිටපැත්තට දාලා ඒවට සංඥා දීලා ඒවට සලකුණු දීලා ප්‍රශ්න දීලා ප්‍රශ්න උත්තර දීලා විභාග දීලා ඌට කාඩ්බෝඩ් ඔටුනු පලන්දලා ඌට කෝට් අන්දලා ඌ තැන් වල ගෙනියලා එක එක සෙල්ලම් ටිකක් කරනවා. හැබැයි ඉතින් එකම දෙන්නේ උගේ අර මනුස්සකම නැති වෙනවා ඉන්නේ. අර තිබුණු මනුස්සකම සරලකම අම්මට අප්පට සලකන ගතිය නැතිලා යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් දකින්නේ ප්‍රධාන වශයෙන් බලපාන්නේ බයලජ්ජා දෙකට කියලා. එනිසා කියනවා මේ hidden agenda and moral education කියලා මේ මාතෘකාව මතුවලා තියෙනවා 1930 ගණන් වල විතර. ඒකක්වත් තාම හෙලි කරන්නෙත් නෑ. ඒගොල්ලෝ හිතනවා නෑ මේ විද්‍යා දදාති විනයක් කියලා මේ නානදත්තේ උගන්වුවොත් මේ යාගේ විචක්ෂණ බුද්ධියක් එයි කියලා. එහෙම නැත්නම් එයාට මේ flying colors හම්බ වෙයි කියලා. ඇත්ත එහෙම තමයි වෙන්නේ. නමුත් මේ භාවනා කරන්න වාඩි වුණාට පස්සේ පුවක් කිත්ත ගලේ ගැහුවා වගේ දූවිලි ගොඩට ගලක් ගැහුවා වගේ මේක භූස් කාලා විශ්ලා ගියාම මොන තාලෙන්වත් එකතු කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නවා. නැත්නම් ඒකත්ත භාවයේ එහෙම අපි කත කරනවා. ඒකෝදි භාවයේ කියලා කියන්නේ. ඒකාග්‍ර භාවයේ කියලා කියන්නේ. එච මේ ධාතු නානත්ව නිසා ඡන්දේ උපදිනවා නම් ධාතු නානත්වේ නැති වෙනකොට හිත එකඟ බව ඇති වෙනවා. ප්‍රසාදේ ඇති වෙනවා. පස්සද්ධිය පහළ වෙනවා. ඉතින් ওই දෙක අතර යෝගාවචරය හිර වෙලා ඉන්න හිරවිල්ලට බුරුමේ පණ්ඩිත ස්වාමීන් කියන්නේ දෙලොක් අතර හිර වෙලා ඉන්නවා කියලා. අපි දවසේ පැය 20 ගාණක් විතර ওই ධාතු නානත්වයට කැතකට ගහගෙන අමුඩේ ගහගෙන නටනවා. එල පැයක් දෙකක් විතර පුළුවන් තරම් මහන්සි වෙනවා මේක එක තැන් කරන්න. අර විචිරිච් එක තැන් කරා. ඉතින් එහෙම කරනවටත් වඳින්න වරින්. ඒක දැනගෙන එහෙම එකට යෙදෙනවට උනත් කරනවා. මම මේ මන්දෝත්සාහය කරන්න කියනවා නෙවෙයි. අපි ඉන්නේ මේ සූත්‍රය තමයි කොහොමඩක්වත් ඔය මේ වැඩමුළු යනකම්. ඉතින් මේ ධාතු නානත්වයේ වශයෙන් අපි මේ ඉස්සල්ලාම පෙන්නන නැත්නම් පරිේශන නානත්වයේ හේතුන පළවෙනිම පුරුක. එහෙම නැතිවට කියන්නේ ධර්ම પરම්පරාවේ සේව නූලට ගිනි තියෙන තැන. ඔතෙන් තමයි පත් වෙලා ගිහිල්ලා අන්තිමට ඩයිනමයිට් එක පුපුරන්නේ. අන්න ඒකෙදී කතමංච බික්කවේ ධාතු නානත්තම්. බුදුජානක ඉස්සල්ලා මේ නිද්දේශ කරලා දැන් පටිනිද්දේශයක් කියනවා. මම මේ සූත්‍රයේලා ධාතු නානත්ත සූත්‍රයෙන් තම පරිේශන නානත්ත සූත්‍රයේලා මෙතන ධාතු නානත්තය කියලා මම මෙතන වචන පාවිච්චි කරලා තියෙන මොකද්ද මහන්නේ මම මෙතන අදහස් කරේ. සරුවචනාංශයෙම දෙනවා නිර්වචනය. අපි ඉස්සලා කිව්වනේ හැමදේම පටන් අර ගන්නකොට ඒක නිර්වචනය කරලා පටන් ගන්න ඕනේ. ඒතර මේ ධාතු නානත්වය පිළිබඳ දැන් මේ සරුවචනාංශේ නිර්වචනය දෙන එක වෙනස් වෙන්නේ නැති ගල්ලී කෙටුව නිර්වචනයක් නෙවෙයි. මේ දෙන නිර්වචනේ වෙනස් වෙනවා අනිච්චයි කියන එක දැනගෙන. ඒක සාමාන්‍යයෙන් ලෝකායත විෂයන් ගියත්තේ නැහැ. ඒක එහෙම්ම කටපාඩම් කර ගන්න ඕන ෆොටෝස්ටැට් මෙමරි එක තියා ගන්න. එතකොට විභාගයෙන් පාස්. මේකෙදී කියනවා ධාතු නැත්නම් ඡ ධාතු. ඒ කියන්නේ රූප ධාතු,
ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු. ඒ කියන්නේ අපේ මේ ද්වාදස ආයතන වල අභ්‍යන්තර ආයතන 6, බාහිර ආයතන 6ත් එක්ක ගැටුණාට පස්සේ තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. ස්පර්ශය ඇතිවීම සඳහා බාහිරෙන් ඇහැ කියන එහෙම නැත්නම් චක්කු විඤ්ඤාය රූපේ ලබා ගැනීමට තියෙන ප්‍රසාද රූපේ වෙන ඇහැ කිචි කැවෙන්නේ, කුප්පන්න පුළුවන් වෙන්නේ, උද්දීපනේ වෙන්නේ රූප ධාතුවේ. ඒ රූප ධාතුව යම් ආකාරයකට චක්කු ප්‍රසාදය කිචි කවනවාද? ඒ චක්කු ප්‍රසාදයට ආහාර ලැබලා දෙනවද? ඒහා සමානව සද්ද ධාතු සෝත ප්‍රසාදයට ඒ කරන අවිශ්ීම කරන කුප්පන ගතිය කරනවා. ඔබ අන්තිමට කරන පරිලාහේ මූලික කිප්පෙන ගතිය කරනවා. එතකොට අර රූප ධාතුවයි මේ ශබ්ද ධාතුවයි අතර රස වෙනසක් තියෙනවා. රූප ධාතුවට බෑ කන කුප්පන්න. ශබ්ද ධාතුවට බෑ ඇහැ කුප්පන්න. මේ දෙන්නට කෘත්‍ය දෙකක් තියෙනවා. ඊට අමතරව ගන්ධ ධාතු කියලා එකක් තියෙනවා. එයාට පුළුවන් වෙන්නේ නාසය කුප්පන්න විතරයි. ඊට පස්සේ රස ධාතු ඒක දිවේ රසනහර උද්දීපනය කරනවා. ඊට පස්සේ පොට්ටබ්බ ධාතු කයේ අපිච්චර්මයත් ඒ වගේම යම් යම් තැන්වල පිටලා තියෙන කාය ප්‍රසාදයක් කුප්පන ගතියක් තියෙනවා, අවුස්සන ගතියක් තියෙනවා, පහදවන කියලා කියන්නේ ප්‍රසාද කරන ගතිය. ධම්ම ධාතු කියන එක මනස අවුස්සන දෙයක්. ඉතින් මේ විදිහට මේ ධාතු බාහිර ආයතන 6ක් එකතු වෙලා තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. ඉතින් එතකොට තියෙන මේ රූප ධාතු කියන එක අපි රූප කියලා ගත්තොත් රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියනවා අපි භෞතික විද්‍යාව කියලා ගන්නවා. ඒක භෞතික විද්‍යාව එක මේ ආන්සර් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම එකම තරංග පෙළක එක කම්පන වේග කියලා තමයි මෑතක් වෙනකොට අල්ලලා තියෙන්නේ. රූප කියන එක විබ්ජියෝර් වලට වැටෙනවා. වයලට්, ඉන්ඩිගෝ ආදි වශයෙන් ෂඩ්වර්ණ රශ්මි වලට බොහොම සමානව තියෙනවා. ඒ වර්ණ ටික විතරයි රූප ධාතු වෙන්නේ. ඉතින් ඊට වැඩිය තරංගායමේ දිග ඊගාවට තියෙන ටික තමයි සද්ද ධාතු වෙන්නේ. ඊට පස්සේ ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු වෙනකොට ඒ තරංග එන්නේ ගොරෝසු වෙනවා. ඉතින් ඒකෙදි මිනිස්යාට මේ 6යි පේන්නේ. නමුත් මේ බල්ලට වර්ණ අන්ධ භාවයේ තියෙනවා. ඌට නැතිලු මේ කහපාට රතු පාට දෙක පෙන්නපුවාම වින්කල් අඳුර ගන්න පුළුවන් කමක් නැහැ. ඒකේ හෙවණැලි ඒ කියන්නේ මොනවද කියන්නේ? ෂේඩ් එක අල්ලන්න පුළුවන්. නමුත් වර්ණේ ඌට නැහැ. ඌ වර්ණාන්ධයි. ඉතින් ඔය මේ යම් රෝග තත් ආපුවාම මිනිසුන්ටත් එනවා ඒ වර්ණාන්ධ භාවය. කැටරක් ආපුවාම දෙකක් පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙච්ච මනුස්සයා ඒක බැලුවට පස්සේ මොකක්දෝ කියනවා. ඊට පස්සේ ශබ්ද ගත්තාම මනුස්සයාට අහන්න බැරි ශබ්ද ගොඩක් වවුලන්න අහන්න පුළුවන්. අපිට ඒක ගෝචර නැහැ. ඊට පස්සේ ගඳ ගත්තාම තිරිසන් සත්තුන්ගේ ඉස්සරහම තියෙන නහය තමයි මනුස්සයාගේ තමයි උඩම ඇස් දෙක පිටලා තියෙන්නේ. ඒකෙන් තමයි ඌ වැඩේ කරගන්නේ. ඌට ඒ ගඳෙන් ඉවෙන් ඌ අල්ල ගන්නවා. මේක හතුරෙද්ද මිතුරෙද්ද ආහාරයක්ද ගෑනු සතාද පිරිමි සතාද තේරම ඌ අල්ලනවා. නිකන් කොතනක හරි පොඩි පොඩ්ඩක් ඇවිල්ලා තිබ්බත් ඌ මරිජුවානා තිබ්බොත් අල්ලනවා බල්ලා. ඌට ගඳ තේරෙනටක් ගන්නවා. මොකද ඌ හරි සංවේදී පැත්තට. ඊට පස්සේ රසයෙන් විවිධ රස ඇල්ලීම හරහා රස පරීක්ෂා කියලා නිලයක් තියෙනවා. රස පරීක්ෂක තමයි කියන්නේ. ඉතින් ආයේ රසයෙන් අල්ලනවා. විවිධ ආදාර විවිධ අපරාධ කරපුවා අල්ලනවා. ඊට පස්සේ ධම්ම ධාතු කියන එකට තාම බැරි වුණා. ඔයගේ මීටරයක් හදාගන්න බැරි වුණා. හදාගෙන යනවා. උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට මේ එක එක ධාතුන් වශයෙන් මේ තියෙන එක මේ තේරම මනුස්සකය පදනම් කරගෙන හදාගත්ත විකාර වගේක් තියෙනවා. මනුස්සකය තමයි මේ තේරටම මුල. ඒක අපි මේ ඒ වර්ණ සංඨාන කියන දෙක කැමරාවක් හරහා වර්ණාවලිය හරහා ඒ තෝරගන්න හැටි zoom කරන්න හැටි ගොඩක් තියුනේ.
ශබ්ද තරංගත් වොයිස් රෙකෝඩර්ස් හරහා පුදුම විදියට ඒ වර්ණ අඳුරන්න පුළුවන්. කොහොම හරි ඕන කෙනෙක් කරපු කතාවක් ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් දැන්. ඌ කිව්වා වගේ ගෑනු පිරිමි කරලා පෙන්වන්න පුළුවන්. මෙයාගෙන් වාර්තා කරුවයි කියලා කිව්වට මොනවා ජනමාධ්‍ය යනවද දන්නේ. ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඒ තරම්ම ඒ මනුෂ්‍ය කටහඬ ඒ වගේ කරන්නේ. ඊගාට ගන්ධ රස පහස. ඉතින් ඒකේ සරුවචනාංශයේගේ මේවා පිළිබඳව දැනීම කියලා තියෙනවා. පුරුෂයෙකුට මේ ස්ත්‍රී රූපේ, ස්ත්‍රී සද්දේ, ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී රසය, ස්ත්‍රී පහස තරම් තව මොකක්වත්ම ප්‍රිය නැහැ. පුරුෂයාට ස්ත්‍රී රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ. ස්ත්‍රියට පුරුෂ රූපේ. ඉතින් ඒකට තමයි මේ යටි කූට්ටු අදහස තියෙන උතන. ඒකෙන් තමයි ජාතිය බෝ වෙන්නේ. ඒකට තමයි මේ මුළු යන්ත්‍රයේම හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ශිෂ්ටාචාරයක් කියලා ඕක යට කරා. යට කරලා මේ ශෙනගේ ඉන්න තැන්වල ප්‍රසිද්ධියේ කාමයේ හැතිරෙන්න එපා. බල්ලෝ හැතිරුණාට කමන්නේ නැහැ. රිලව් හැතිරුණාට කමන්නේ නැහැ. අනික් කට්ටිය ලිංගේ වහගෙන ඉන්න ඕන. ලිංගේ අරගෙන හිටියොත් ඇමරිකාවේ වගේ නඩු. බාගෙට පෙන්නුවාට කමන්නේ නැහැ. හොඳ කෑල්ල පෙන්වන්නට තහනම්. හොඳ කෑල්ල පෙන්නුවොත් නඩු. ඉතින් ඇත්තටම ලෝකෙම වුණාට පස්සේ ආදම් සහ ඒවා දෙන්නම හිටියේ හෙළුවේ. ඉතින් දෙයයන්ාංශ මේක හොඳට ජොලිය හිටපන්කෝ කියලා ගියා. අනේ අර මේ තානං ගහේ ගෙඩියක් තිබ්බා. ඒක මේ කිව්වා මේ ගෙඩිය හරි රසයි වෙයි කන්න නම් එපයි. දෙයයන්ාංශක නොකිය හිටියන සමහරට හරියන්න ඉඩ තියෙනවා. ගිය ගමම සර්පය ඇවිල්ලා කිව්වා ගෑනට කතා කරලා මෙන්න මේක කාපම්බන්. එතකොට ඔබ දෙයිය උඹට ඕනේ නැහැ. උඹ කෙලින්ම රජ වෙනවා. උඹට දැනුම එනවා. උඹ දැන් ඔය ඉන්නේ නිකන් දැනුම නැති නිකන් මොකෙද්දෝ ආගේ. ඉතින් මනුස්සයා කරපු දේ අර සර්පයා කියපු දේ ඇහුවා. කෑල්ල කාපු ගමන් මේ බොලේ මේ නැති කාමයක් ඇති වුණා. ඇති වෙලා දැන් වැඩි කරගන්න බෑනේ. දැන් අපි බල්ලට වෙලා තියෙන දේ වෙලා තියෙන්නේ. මම මනුස්සයාට කිව්වා. කිව්වේ නැත්තම් මේක හරියන්නේ නැහැනේ. මනුස්සයට කතා කරලා කිව්වා මේ පොඩ කාලා බලන්න. අන්න කාපු ගමන් ඔන්න දෙන්නට දෙන්න. ඔන්න පටන් අරගත්තා. දෙල්ලම දැන් අනිත් දවසේ දෙයයන් ආන්සේ එනකොට පාරාදීසෙට මේ දෙන්න වහගෙන ඉන්නේ දැන්. මේ ෂෝක් එකේ හිටපු දෙන්න. දෙයියෝ දැනගත්තා. වැඩේ ගත්තා කිය. බලනකොට අර Apple ගෙඩියේ පළුව නැහැ. Mac කම්පියුටර් එකේ තියෙන දැන්. Apple කෑල්ල කනයි. Apple කම්පියුටර් කනයි. ඉතින් වැඩේ බලපුවා ඊට පස්සේ මේ දෙන්න මේ එළවල දැම්මා පාරාදීසෙ. හිරු කුමරුයි සඳ කුමරුයි ඉස්සර කාලේ ආදරෙන් කල් යවුවා අහස් කංගේ මැණික් දූපතේ. පස්සේ දෙන්න තරහ වුණාට පස්සේ හිරු කුමරට කේන්ද කියලා සඳ කුමාරි එල්ලලා දැම්මා කියලා අපේ නිකන් සාමාන්‍ය කවියක් තියෙනවා. අර කෙවුනේ ඔය නානත්වයට ගිහිල්ලා නාගත්ත කතාවක් තියෙනවා. නාගත්ත කතාවක් තියෙනවා. මේ බයිබලයේ වෙච්ච කතාවක්ද ඇත්ත කතාවක්ද මොකද්ද මන් දන්නේ නැහැ. කෙසේ නමුත් මේ දැනුම කියන දේ ආවට පස්සේ මේ මිනිස්යාගේ උඩුකුරුඤ්ඤම් වෙන ගතිය. මිනිස්යාට ඒක කවදාවත් දරා ගන්න බෑ. මොකද එයා දැනුම ආවට මේ ලිංගිකත්වයක් තමයි වැවිසෙන්නේ. ලිංගිකත්වයේ ඇවිසිච්ච ගමන් මේ මනුස්ස ශිෂ්ටාචාරයට පුදුම විදියට බයලජ්ජා කියන දෙක එන්න පටන් ගන්නවා. අනිත් තිරසන් සත්තුට ඒක ඇත්තෙම නැහැ. ඉතින් එතකොට මේ ශිෂ්ටාචාරයයි දැනුමයි බයලජ්ජාවයි මේ පරිේශන තෘෂ්ණාවයි ඒ අතර තියෙන මේ සම්බන්ධතාවයේ අද ලෝකයේ විශේෂයෙන් පණ ලගිලා තියෙනවා. මොකද ඒ ටික කතා කෙරුවොත් මේ ලෝකේ තියෙන මේ විකාරය කරගෙන යන්න බෑ. මේ ලෝකේ තියෙන විකාරය කරගෙන යන්න බෑ. මේ පොඩි උන් මේ විදිහට රවට්ටන්න හම්බ වෙන්නේ නැහැ. මේ පීඩිත ජනතාව මේ විදිහට රවට්ටන්න හම්බ වෙන්නේ නැහැ. මේ විදිහට ලෙඩයි වෙදයි කියලා දෙන්නෙක් වෙන් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ විදිහට පාලකයයි පාලිතයයි කියලා දෙන්නෙක් වෙන් කරන්න හම්බ වෙන්නේ නැහැ. ওই දැනුම තිබුණ නැත්තම්. දැනුම තිබුණොත් මේවා දෙක වෙන් කරගෙන අරුව වතාගෙන කන ජීවිතයක් තියෙනවා. මේ දෙන්නම එකයි. දෙන්නම එකේ ඉන්නේ. ඉතින් ඒක ඒ නානත්වයකට දාගත්තට පස්සේ මේ වෙන විස්තරය අපිට භාවනා ජීවිතයේදී හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ නානත්වේ නැති කිරීම සඳහා බොහෝ රූප බලන වෙනුවට එක රූපයක් දිහා පුළුවන් නම් දෙසරයක් බලපන් කියලා. බලන්න බෑ. එකම රූපයක් දිහා අපි කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. එහෙම නැත්නම් අපි කියනවා පිම්බීම හැකිලිම කියලා. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන ওই හතර මහා ධාතුන්ගෙන් ධාතු නානත්වයේදී එකක් දිහා චිත්තක්ෂණ දෙකක් බලපන් කියලා කියනකොටම බෑ කියන.
කියනකොටම කියනවා මොකද ඒ තාක්කල් සංසාරයක් මෙච්චර කාලයක් මේ මෝහ පටලලින් වැහිලා විවිධ දේවල් බල කාමච්ඡන්ද කියන්නේ ඒක වර්ණ සටහන් විවිධ දේවල් බලන එක තමයි අපි දරුවන්ට තෑග්ගක් වශයෙන් දෙන්නේ. අම්මට තාත්තට තෑග්ගක් වශයෙන් දෙන්නේ. අපිත් කැමති ඒකට තමයි. ඉතින් එහෙව් එකේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ උත්තමයන් වහන්සේ නමක් කියලා එකක් දිහා ඒක ඇත්තටම ඒ හරුවචනංශ මේ එකක් දිහා දිගට බලන ඉන්න කියනවා කියන කතාව වුණත් මේ 13 අනත්තේ දිහා බලනකොට විකෘති කතාවක්. ඒක පස්සේ හරුවචනංශගේ ප්‍රතිපදාව දිගේ යනකොට තේරෙනවා. මොකද දෙසරයක් බලන්න වස්තු හිටින්නේ නැහැ. ඒ තරම් වෙනස් වෙන සුළුයි. ඒ හරුවචනංශ අපට දීලා තියෙන්නේ මේ දැනට අපි ළඟ තියෙන ඇහැ චක්කු විඤ්ඤය රූපය චක්කු ප්‍රසාදය චක්කු විඥානේ වගේ කියන දේවල් වලට යනකම් පිරිහිච්ච මනුස්සයාට ප්‍රතිපදාව දෙන්නේ පුළුවන් නම් මේ ධාතුන්ගේ නානා භාව විනා භාව වෙනුවට මේක දිගට තියෙන එක විදියට තියෙන විදියට බලන්න කියලා. ඒක null hypothesis එකක්. ඒක උපකල්පනයක් පුළුවන් නම් බලපං කිය. ඉතින් බලන්න ගිය ගමන් පුදුමාකාර මේ කියන්නේ භාවනාවට බහින යෝගාවචරයා ආරම්භක මූලික උපදේශ කමටහන් ලැබෙන යෝගාවචරයා හරියට මේ ගෑනු ළමෙක් වැඩි වියපත් වෙනවා වගේ නැත්නම් වතුර දැකපු නැති මිනිස්සෙක් වතුරට බැහැ ගන්නවා වගේ එහෙම නැත්නම් මේ මොකක් හරි රසායනික වෙනසක් වුණා වගේ පුදුමාකාර බීතිකාවකටපත් වෙනවා වෙනසකටපත් වෙනවා මේක මේ භාවනාවට බහිනකොටම බහින්න ඉස්සෙල්ලමත් තියෙනවා ඒක ඒ තරම බයයි ඇත්තටම දැන් මේ වෙනකොට ඒක ටිකක් අඩු වෙලා තියෙනවා සතුටු වෙන්න ඕනේ මේ මුල් කාලේ 60 70 දශකවල එහෙම ඒ භාවනා කියන එක ඇලර්ජික් වචන ඇහෙනකොටමත් මේ මොකද්ද වෙනවා ලොකු chance ලියලා තියෙනවා මේ නමක් දානවා භාවනා පිසයි කියලා ඒක ලියවලා මේ ඒ භාවනා කරන කෙනාට නොකරන අය කෙලපිරිච්ච padikkaමට තරංගව සලකන්නේ නැහැ කියලා මොකද්ද මොලේ නරක වෙච්ච කට්ටිය තමයි භාවනා කරන්නේ ඇයි හත් දෙයියනේ මෙච්චර මේ රූප නානත්තේ තියෙනවා සද්ද නානත්තේ තියෙනවා ගන්ධ නානත්තේ තියෙනවා මේ බලපංකෝ මේ කොළඹ නගරේ රැට සිරිපුරමිනි ප්‍රීති සාගරේ ඉති එහුව එකේ මේ එකක් බල ඉන්න කියලා කියන්නේ. ඕකද මේ බුදු වුණාට පස්සේ කියන්න තියෙන දේ. ඕකද අපි මේ බුදුහාමුදුරුවෝ කියන දේ ප්‍රතිපදාවක් වශයෙන් කරනවා කියලා කරන්න තියෙන දේ. බුදුහාමුදුරුවෝ තව දේවල් කියලා තියෙනවානේ. එක එක පාට තියෙන මල් අරගෙන පූජා කරපංකෝ. ඒක ලස්සනයි. එක එක සද්ද තියෙන පංච තූර්ය නාද ගහපංකෝ. ඉති ඒක අද්ද තියෙනවා. නානා ආකාර ගන්ධ පූජා කරපංකෝ නානා ආකාර බුද්ධ පූජාවල් හදා පූජා කරපංකෝ නානා ආකාර පන්තල් හදපංකෝ නානා ආකාර ධර්ම විචිත්තතා කරපංකෝ කියලා දැන් මේක මේ අර නානත්වයට දැන දීලා ඒකත්වයේ කියන එක ඒකාකාරී වෙලා නීරස වෙලා බරපතල අභියෝගයක් වෙලා. ඉතින් මේක මේ පල්ලෙහා තියෙන මේ පරිලාහ නැති කිරීමට නම් පුළුවන් ද එකම දිහාවට මේක දිහා බලන්න. හරියට කියනවා නම් ඊතල දෙකක් එක පිට ගිහිල්ලා තිත්තට වදින්න වෙලි තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පයින් සත්තු දෙන්නෙකුට පිම්මට වෙලි තියන්න පුළුවන්. ඉතින් අපිට මේ සතෙක් දැකලත් නැහැ අපි ඊතලයක් දැකලත් නැහැ දුන්නක් අත ගාලත් නැහැ. ඊතලේ දුන්නේ කොයි අතට දාන්නේ කියලා දන්නෙත් නැති අපට නිකන් සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් මේ පයින් පිම්මට වෙලි තියන්න තියෙන දෙකක් බෙදමන් කියලා අම්මා ඒ පරිේශන බහින මිනිස්සුන්ටත් තෑගි දෙන්න වටිනවා. ඒ තරම්ම විප්ලවීය ඒ තරම්ම මේ රැඩිකල් වාදී වැඩක් මේ භාවනා කරන්න යනවා කියලා කියන්නේ. භාවනා කරනකොට කරන්නේ මොකද්ද? මේ කාමච්ඡන්දේ තියෙන කාම ගුණ කියන්නේ කාමනානත්වය කියන එක. ගුණ කියලා කියන්නේ තව වචනයක්. ඒ කාම ගුණ වෙනුවට ඒකාග්‍රතාවය කියන චෛතසිකය ඇති කරන්න හදනවා. අර විවිධ රස දිගේ යන හිත වෙනුවට එකම දේ නැවත නැවත බැලීම හරහා ඇතිවෙන්නා වූ ඒ පස්සද්ධියට ඒ ඇතිවෙන්නා වූ මණ්ඩි මිදෙන ගතියට ඒ ඇතිවෙන්නා වූ එකතු වෙන ගතියට තැනක් දුන්නොත් මේ තියෙන දේ පේනවද පේන දේ තියනවද කියන එක ඔන්න Tamanට හිතා ගන්න පුළුවන්. ඒ විවිධත්වයට යන කෙනා ඒක දිගේ Tamanගේ දරුවොත් හදාගෙන යාළුවොත් දාන අම්මා තාත්තා දාන කියන බව හැබැයි. ඒකට එයාට ඉවරක් කරන්න බැරුව අතෘප්ති කරව මැරෙන්න පුළුවන්.
නමුත් මේ ඒකත්වයට ඇවිල්ලා ඒකෝදි භාවයට ඇවිල්ලා බලපු කෙනාට පේනවා මේක සඳහා ලෝකේ වටේ යන්න ඕනේ මේ එකක් කරන බලපන් ඕකේ ලෝකෙම තියෙනවා. ඒ නිසා කරදේවල් වටේ වලේ ගිහිල්ලා වරෙන් කිව්වට පස්සේ ඝන දෙයියෝ කරපු දේ ලුණු පොල් කට්ට වටේ රවුමක් ගහලා ආවා. අනික් කට්ටිය තාම යනවා එන දිග ගමනක් කරදේවල් වල පා ගන්න. අන්න ඒ වගේ මේ ඒකත්වයේ අල්ලන්න ගිහිල්ලා ගිය කෙනා ඒක හරහා මේ ධාතුනානත්ව සූත්‍රයත් තේරුම් අරගෙන අනික් කට්ටිය මේ ලෝකයක් අන්වීක්ෂ දාගෙන දුරේක්ෂ දාගෙන හොයා කරන පරිේශන වෙනුවට මේක තුරට යන්න පුළුවන් කියන ඉන්සයිට් කියන ඇතුළත බලන්න පුළුවන් ගතියට මුල පුරන්න තමයි සරුවචනන්සේ මතක් කරන්නේ මේ ධාතුනානත්වයට හේතුව මේ රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු කියලා හයක් තියෙනවා. ඉතින් ඒක පෙන්නකොට මේ මහා ශිව ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලෙ වෙච්ච සංසිද්ධියක්. ඒ ස්වාමීන් වහන්සේ භාෂා 18කට පන්ති 18ක් කරනවා. භාෂා කියන්නේ එක විෂයන්. ඉතින් හැම එකටම 500ක් විතර සෙනග ඉන්නවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර කාර්ය බහුලයි. ඉතින් කොහොම හරි මේ ශාංශ සංවේගයක් පහල කරනවා. ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේට මැරෙන්නවත් ඉඩක් නැහැ. මොකද මේ පන්ති 18කට උගන්වන්න ගියාම පන්තියක් තැනක තියාගෙන කෙරෙන්න බෑ කියලා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේට කොහොම හරි මේ සංවේගයේ බරපතලකම දැනුමත් එක්ක ආපු එකක් වෙන්න ඇති. තේරෙනවා මේ උගන්වන්නතර පන්ති කිසිම කෙනෙක් කැමති නැහැ මං යනවට මං භාවනා කරනවා. ඒගොල්ලෝ කැමති මේ පන්ති තව කර දිගට කරන එක කියලා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ කාටවත් නොකිය පහුවෙන්ද උදේ පාත්‍රය ගත්තා කියන්නම නැතුව පිට වෙලා ගියා. මේ උණු ඔක්කොම කරගෙන ඉන්න ගණනායක ස්වාමීන් වහන්සේ මේ පිට වෙලා යනවා ගව් 120ක් පයින් යනවා. ඒ මොකද ඒ දවස්වල මේ දැන් වාගේ GPS නැහැ ඔය අල්ලන්න බෑනේ. ඇඩ්‍රස් නැහැ. ඉතින් ගිහිල්ලාට පස්සේ එතන 39ක් ඉන්නවා. ඒ 39 ප්‍රසිද්ධයි භාවනා කරන අය. දැන් මේ හැමෝට ප්‍රසිද්ධ පරියත්තිය. පස්සේ මේ ශාංශයේ එතෙන්ට ගිහිල්ලා කියනවා මෙහෙම මාත් පැවිදිච්ච කෙනෙක් මෙච්චර වස් මං හරි ආසයි ඔයගොල්ලොත් ඒක තුලා භාවනා කරන්න කියලා. ඉතින් ලොකු හැමෝට පොඩ්ඩක් කතාව දාලා බලපුවාම මෙයා කේස් හાર્ඩ්නින් මෙයා බොහොම පිටකර වෙච්ච කෙනෙක් කද්දාවත් භාවනා කරුවට හරියන්නේ නැහැ. ඉතින් කියනවා මෙහෙමයි ඉතින් ඇත්ත හොඳයි භාවනා කරන එක හොඳයි ඉතින් පැවිදිනේ ඕකට තමයි. ඉතින් මම දැන් වයස නිසා මම සාමාන්‍ය කමටහන් දෙන්නේ මම අර දෙවෙනි ආමතුරණ කියලා තියෙන පොඩ්ඩක් කියලා හම්බෙලා ඒ ආමතුරෝ කියලා කරගන්නයි කියලා. මේ ආමතුරු ඉතින් ඒක අර මහජී ආමතුරු ඒක වෙන්න ඇති කියලා දෙවෙනි ආමතුරු ගාඩ් ගියාට පස්සේ ඉතින් ආමතුරු මේ ලොකු ආමතුරු මයිලකට එව්වේ මොකක් හරි මේ මිනිහට අඟක් ඇවිල්ලා ඇති කියලා පොඩ්ඩක් කළා කතා කරගෙන ඉන්නකොට තේරෙනවා අපෝ මෙයා දැන් මහාචාර්යවරයෙක් මොන තාලෙන්වත් හදන්න බෑ. ඊට පස්සේ කිනවා දැන් එවල මයිලක හරියට වැඩ ඇත්තට මාත් හරියට මහන්සි වෙනවා. තුන්වෙනි ආමතුරු ගාවට යන්නකෝ. ඉතින් එනේන ආමතුරු දන්නවා මේ මිනිස්සයා මයිලකට එවන්නේ මොකක් හරි ඇතුලේ ගඳක් තියෙනවායි. අන්තිමට යනකොට 7 අවුරුදු සාමණේර ගෙටින් ගාවට තමයි යවන්නේ. ගියාට පස්සේ දැන් මේ හාමුදුරන්ට තේරෙනවා මේ හැන්දෙන් නෙවෙයි බෙදන්නේ හැඳි මිටෙන් කියලා. ඉතින් ගියාට පස්සේ පුංචි හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා දැන් මෙයා රැවුල කපලා හිටියට රැවුල තියනා වගේ තියෙන්න ඇති. කියනවා අනේ ස්වාමීන් වහන්සේ සමාවෙලා මට කමටහන දෙන්න. ඔව් තමුන්නාන්සේ මගේ සීයා වගේ තමුන්නාන්සේ කවදාවත් මං කියන දේ අහන්න මට ඕක හරියන්නේ. ඒක හරියන්නේ. මං දන්නා ඕක හරියන්නේ නැහැ. දැන් මේ හාමුදුරන්ට ඇඬෙනවා. 39 අතපල්ලේ වැටලා. ඒකනවා පොඩි ස්වාමීන් වහන්සේ මට ඇති වෙලා තියෙන සංවේගය කොච්චරද කියනවනම් මේ ඉස්සරහා තියෙන මේ මඩවලට බහින්න කිව්වොත් මම බහිනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඇඳගෙන ඉන්නේ හොත්තම නම්බුකාර සිවුරා. ඉතින් ආමතුරුගෙන දැන් බහින්නේ කිය. දැන් බහිනවා. ධනක් කරවටක් බහිනවා. බැස්සර දැන් එන උඩට කියලා. දැන් මහාචාර්ය ආමතුරුන්ට රාත්තවරු සාමණේර කියනවා හරි මං කියනවා දැන් 13 උගන්නන්න හදන්නේ. හුඹහක් තියෙනවා කටවල් 6ක් තියෙනවා. දැන් මස්සද්දෙක්ට තලගොයේ දැකලා මස්සද්දා එක පාරට පස්සේ එලවාගෙන පාරේ එලවාගෙන යනකොට කලවැද්දා රිංගනවා මේක රිංගනවා මේක හුඹ හැතුරට. තලගොය මස් තමයි හොඳම මාස කියනවා මස් තලගොයේ මාස අතර තියලා බැන්දොත් එහෙම අතට අල්ලනවා. ඒ තරම් රසයි.
ඉතින් තලගොයාට දඩේමක් නිසා මු කොහොම හරි අල්ලන්න ඕනේ. දැන් මේ හිල් 6ක් තියෙන උඹ හැතුලට ගිය තලගොයා කොහොමද අල්ලන්නේ කියලා දැනට පුංචි ආමතුරු අහනවා මහාචාර්ය ආමතුරු. ඊට පස්සේ මහාචාර්ය ආමතුරු කියනවා ඉතින් බොහොම බයපක්ෂ ඇතුව කියන්නේ මෙහෙමයි. මේ වැද්දා දන්න කෙනෙක් නම් එයා කරන්නේ ඔය හිල් 5ක් වහන. හිල් 5ක් වහලා ඉතුරු හිලෙන් පහසු තැනක හිලක් පහසු තැනකින් දුම් පිපිනවා. ඒ දුම් පිපිනකොට අන්තිමට තලගොයාට එඬලා හැත්තලා දඟලලා අර වහපු හිල් වලින් එන්න බැරි වෙන විදිහට වහලා තියෙන නිසා අර දුම් පිපින හිලෙම තමයි එළියට එන්නේ. එතකොට මනාපයක් කරගන්න පුළුවන් කියලා. එතකොට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කිව්වා මේ වාඩි වුණාට පස්සේ දැන් මේ පොඩි හැමරෝ කියනවා. වාඩි වුණාට පස්සේ ඔබ වහන්සේ තුබක් වගේ. ඇත් දෙක එක හිලක්. කන් දෙක තව හිලක්. මෙතෙට හිල් 6ක් තියෙනවා. දැන් ඕක ඇතුලේ ඉන්න මේ තලගොය අල්ලගන්න කරුණාකර වහගන්න ඇත් දෙක. ශබ්ද නැත්ැනකට යන්න. ගඳ බලන්න එපා. දිවට රස නැති විදියකට කරන්න. කයත් හොල්ලන්න එපා. ඒකත් වහගන්න. එහෙම නැත්නම් ඒකත් අපි කියන්නේ බද්ද පරියන්ක බැදලා තියාගන්න. හිත දාන්න දුම් පිඹින්න. මොකද හොඳට බලනින්න මෙයා දැන් ඇහෙන් පණින්න දෙන්නත් එපා. නාහෙන් පණින්න දෙන්නත් එපා. බලාගෙන ඉන්න ඕක තමයි භාවනාව. අර ධාතු නානත්වයේ තියෙන මේ හිල් 6න් රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු කියනවයි කිසිම දෙයක් මේ ආහාරයක් දෙන්න එපා මේ සතාට. රූප දෙන්නත් එපා, ශබ්ද දෙන්නත් එපා, ගන්ධ දෙන්නත් එපා, රස දෙන්නත් එපා, පොට්ටබ්බේ දෙන්නත් එපා. හැබැයි පොට්ටබ්බේ නුදුන්නට ජීවන යාත්‍රාව සඳහා පොට්ටබ්බයක් තියෙනවා. හුස්ම ගන්නවා කියන්නේ. ජීවන යාත්‍රාව පැවැත්වීම සඳහා පිම්බීම හැකිලිම කියලා පොට්ටබ්බයක් තියෙනවානේ. ජීවන යාත්‍රාව තියෙනකොට තමයි වාඩි වෙලා ඉන්න බව දැනෙන පොට්ටබ්බයක් තියෙනවානේ. ඕකට මනෝ ධාතුව දාන්න. මනස ඔතෙන්නම දාන්න. දාලා හොඳට බලනින්. එතකොට තේරෙයි මේ තලගොයාට දුම වදිනකොට මෙයා ඇහෙන් පනින්න හදනවා රූප දිගේ නැත්තම් මනෝ විකාර හදාගන්න. එහෙම නැත්තම් සද්ද දිගේ කොහේ හරි තියෙන සද්දයක් හොයනවා මෙයා. ඊට පස්සේ නහයට ගඳ, දිවට රස දෙකම කඩු හම්බෙනවා. කයි අතන කහනවා, මෙතන රිදෙනවා, එහෙ නලියනවා, මෙහෙන් පයින් ගහනවා වගේ තේනවා, දඟලනවා. මේක නිකන් මස් මේ මී වැද්දෙක් මීයක් කඩන්න ගියාම මී මැස්ස වටේ ඇවිස්සෙනා වගේ ඇඟ පුරාම කහනවද, නලියනවද, පුපුරු ගහනවද, নানা ආකාරයෙන්. මනසත් ඒ වගේ. නෝක දිහා බලාගෙන මේ කයෙහි හිත පවත්වනවා කියන එක පළවෙනිම ධාතු නානත්වේ නැති කරලා ඒකත්වයට හිතේදීමේ පළවෙනි ප්‍රයත්නය. ඉතින් අනිවාර්යයෙන්ම යෝගාවචරය පරාදයි. අනිවාර්යයෙන්ම පරාදයි. මොකද ඒ ඇතුලේ තලගොය ඒ තරම් නටනවා. ඉතින් මේක තමයි මේ මහා ශිව ස්වාමීන් වහන්සේට මේ පුංචි 7 අවුරුදු සාමණේර දෙන කමටහන්. ඉතින් ඒ නිසා අපි මේ සංසාරයක් වටේ ඇවිදලා පුළුවන් තරම් මේකට රූප පොවලා, ශබ්ද පොවලා, ගන්ධ පොවලා, රස පොවලා, ස්පර්ශ පොවලා, ධර්ම ඥානමේ ඇපල් කවලා තානංගයේ ගියේ. ඒ වගේම එහෙම නලවන කට්ටියත් එක්කම පෞල් කකා. නලවන කට්ටියක් එක්කම නෑදෑකම් පවත්වමින්, නලවන කට්ටියක් එක්කම ශිෂ්ටාචාරය කරගෙන ඉන්නකොට කවුරු හරි කිව්වොත් එහෙම මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා මේ නානත්වයේ වෙනුවට මේ ඒකත්වයකට යන්න හදනවයි කියලා කනට ඇහුනොත් කනටත් අමිහිරි. මේක මං කරලා බලන්න ඕනේ කියලා හිතුනොත් ලෝකයා හිතනකොට පිස්සු බං. දැන් මං කරන්න හදනකොට මම අපේ ලොකු අය කතා කරලා කිව්වේ ඌ අයිඩියොලොජිස් ඔක් කරන්න බෑ, මේ කාලේ කරන්න බෑ, උඹට පිස්සු. උඹට මානසික අසහනයක් තියෙනවා. වෙන්න පුළුවන්. මටත් හිතෙනවා ඇත්ත වෙන්න ඇති කියලා. ඊට පස්සේ කිව්වා මම යන් අපි එන සයිකියාට්‍රික් කෙනෙක් හම්බෙමු. පොඩි අයත් හිටියා. අයියලානේ දෙන්නම අයියා. ඉතින් අයියාගෙන් දෙන්න එපා. ඊට පස්සේ මං කිව්වා බෑ බස් ගාස්තු ගෙවන්නෙත් නෑ, සයිකියාට්‍රික් ගාස්තු ගෙවන්නෙත් නෑ. බෑ සයිකියාට්‍රික් කියන දේ බාර ගන්න ඕනේ. ඔය කට්ටිය තෝරගන්න ඕනේ සයිකියාට්‍රික් කෙනෙක්. මං යන්න කැමතියි. ඒ පැත්තේ ඉන්න සයිකියාට්‍රික් ටිකක් මං දන්නවා. මොකද ඔක්කොමලා එනවා භාවනා කරන්න. ගොඩින් මහත්තයා ඔක්කොටම උගන්ලා තියෙනවා. එනිසා මං ගිහලා කිව්වොත් එපයි. මම යන්නේ මේ භාවනා කරන්න කියලා මං දන්නවා අර දෙන්නට පිස්සු කියලා කියනවා මේ මිනිසයා. ඒ ලොකෝ එන සීරියස්.
පොඩි මල්ලි මම මේ උඹට කියන්නේ ඔය මේ කාලේ කරන්න බෑ. ඉතින් මම කිව්වා හරි ඒක වෙනම දෙයක්. දැන් ඔයා කසාදයක් බැන්දානේ. ඉතින් මං එපයි කිව්වේ නෑ. මම මොකක්වත් නෑ. මම පුළුවන් තරම පුවක් ගස් කැපුවා, කොක්කොල කැපුවා, තොරන් ගැව්වා, පොල් එල්ලුවා. ගෑණියක් ගෙනාවනේ. උඹටත් ගෙනාවනේ. මම බඳින ගෑනට මට උන් ඉතින් බඳින. මොකද්ද බඳින්නේ? මං කිව්වා මම මේ ආර්ය වංශයෙන් බඳින්නද. ආර්ය කොහොමද වැඩක් නෑ. ඔළුව නරක්ම වෙලා. හදන්න බෑ. ඉතින් මේක ඇහුවත් මේක කිව්වත් මේක කාටද ඔප්පු කරන්න ගියත් මේ නානත්වයට බැඳිච්ච මේ පිස්සු පිහාටු ලෝකේ ඒකත්වයටපත් වෙනවයි කියලා මම බන කියනවා තමයි මම දන්නේ ඇහෙන කට්ටියට මේක මේ කරලා බලන්න ඕනේ කියන කුසල ඡන්දයක් පහළ වෙයිද නැද්ද කියලා. හැබැයි ඉතින් පහුගිය අවුරුදු 30 ඇතුළත මම කියපුවා සමහර කට්ටිය අහලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තුකුත් තියෙනවා. දැන් මේ නානත්වේ නැති කිරීම සඳහා ඒකත්වය ඇති කිරීම සඳහා මේ මුළු ප්‍රතිපදාම තියෙන කියලා කිව්වොත් අපිට මේ සම්පූර්ණ මේ කොරෝනා තත්ත්වයේ මේ අන්ධකාර මේ ඇඳිර්නීති තත්ත්වේ නැත්තම් මේ ලෝකයේ තියෙන මේ විචිත්තත්වය කියන්නේ විචිත්තත්වය කියන්නේ පරිලහා විචිත්තත්වය වෙන මොකක්වත්ම නැහැ. අසහනේ විචිත්තත්වයක් තියෙනවා. ආතතිය විචිත්තත්වයක් තියෙනවා. මේ සා විශාල ලෝකේ පුරාම ජාලයක් වශයෙන් පැතිරිච්ච මේ පරිලහා විපිරියාසයට නානත්වයට මේක උත්තරයක් වෙයිද මේක උත්තරයක් වෙන්න පුළුවන්ද කියලා ඔය 14 වෙනිව තිබිච්ච අපේ ජාත්‍යන්තර බෞද්ධ වෙසක් උත්සවයේ දවසේ මම ඉදිරිපත් කරා ඔය සතිපාසල සංකල්පේ ඉදිරිපත් කළේ වෙලදී අපි පොඩි සැලසුමකුත් තිබුණා තමයි නෑ කියන්න බෑ. එතකොට මේ මුළු ෆ්ලෝ එකේ හිටියා 15000ක් විතර ලෝක හැම්පැත්තෙන් ආපු බෞද්ධයෝ. ඉතින් ඒකට ප්‍රශ්නයක් ඇහුවා මේ අපි බැලුවා මේ සතිපාසල කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් කියනවා මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ පැනලිස්ට් කෙනෙක්ගෙන් අහන්නේ ඒක කරපු හාමුදුරුවෝ ඉන්න ධම්මජීව කියලා හාමුදුරුවෝ ධම්මජීව හාමුදුරුවන්ට පුළුවන් ද උත්තරයක් දෙන්න මේ සා විශාල ප්‍රශ්නයකට ඔබ වහන්සේ ඔය දෙන්න සතිය උත්තරයක් වෙයිද කියලා. හරිනම් ෆ්ලෝ එකේ ඉඳලා උත්තර දෙන්න ඕනේ මං කරපු දේ නැග්ගව ස්ටේජ් එකට. ස්ටේජ් එක නැගලා පොඩ්ඩකට ඉස්සලා මේ දේවේන්ද්‍ර මෝඩි ඇවිල්ලා කතා කරපු මේ පෝඩියම් එකට ගිහිල්ලා මං කව මේ ප්‍රශ්නේ මේකයි මේ සා විශාල අසහනයකට මේ සා විශාල ආතතියකට පිටලා ඉන්න ලෝකෙට මේ 13 නානත් නෙවෙයි මං ගත්තේ සතිය කියලා කරන්න පුළුවන්ද කියලා මම සන්තෝෂ වෙනවා 15000 බෞද්ධ නිසා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියන බුද්ධ වචනේ විතරයි මම මතක් කරන්නේ. කොච්චරක් අපිට අමතක වෙලාද දැන්. මේ කායන මාර්ගයක් තියෙද්දි මේ නානත්වයට වැටලා නන්නත්තර වෙනවා කියලා මේකට සිංහලෙන් කියන්නේ. නන්නත්තර වෙච්ච බෞද්ධයාට එකයි මට කියන්න තියෙන්නේ මේ සතියෙන් කරන්නේ මොකද්ද? අර නානත්වේ වෙනකොට ඒකත් එකට පාර කපලා දෙනවා. ඉතින් ඒකට මම ඊට පස්සේ මම මේ සතිපාසලෙන් ඒක තමයි කරන්න කියන එක විස්තර කරා. එතකොට ඒ ප්‍රංශේ අපේ සිංහල ආමරු කෙනෙක් තමයි ප්‍රධාන පැනලිස්ට් විදිහට කටයුතු කරේ දෙවෙනි කෙනෙක් ප්‍රශ්න අහන්න කිව්වා නෑ දැන් ධම්මජී හැමෝට කිව්වනේ දැන් ඔක්කොටම උත්තරේ සතිය කියලා හරි ඒක සතිපට්ඨාන ඒක හරි යා ඊගා ප්‍රශ්නට යන් කියලා ගියා යා කවුරුවක්වත් විශ්වාස කරන්නේ ඔක්කොමලා හොයන්නේ නානත්වය හරහා ඉතින් ඒක නිසා අපි අද පටන් ගත්තා විතරයි ධර්මදේශනාව මම මෙතන නතර කරනවා අපි බලමු ඉස්සරහට යමු අපි පරිේශන නානත්ව සූත්‍රයේ අනුව අපි මේ කරන දුරස්ත භාවනා වැඩ පිළිවෙල නිසා අපිට මේ සම්පූර්ණ නානත්වයේ ඒකත්වයටපත් කරගන්න බැරි වුණාට මේ කුළුමී හරකා නගුලකට තියලා ගැට ගහ ගන්න පුළුවන් වේද කියලා බලමු. මේ කැලේ කුළු වෙලා හිටව මේ මී හරකා නාස්ලනුවක් හරි දාගෙන හරි කොහොම හරි මේ හීයකට අහගන්න කිට්ටු කරගන්න පුළුවන් වේද කියලා බලමු. බැරි වුණත් එහෙම කරගන්න බැරි වුණත් අපි සඳහා කරන උත්සාහය පවා හරි වටිනකමක් තියෙනවා. අද ඒ තරම්ම පිස්සු ඇදිච්ච ලෝකයක් තියෙනවා. නානත් භාවයේ කියලා නන්නත්තර වෙච්ච ලෝකෙක අපි මේ ඒකත්වයකට යන්න හදනවා අපිත් නෙවෙයි මම අන්න ඒ ගමනට ඒ ඒකත්වයට යෑමට මේ පරිේශන නානත් සූත්‍රයේ මේ පළවෙනි ධර්ම දේශනාව සියලු දෙනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අපි ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.